තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ අංක 206න් A1 හිඟුරුගමුව පාර බදුල්ල ලිපිනෙහි පදිංචි වෛද්‍ය සම්පත් පතිරණ පුතණුවන් දිනුෂා ගයන්ගේ දියණිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ඉංජිනේරු නිරෝෂ විතාන පුතණුවන් දිල්හානි අමරසිංහ දියණිය විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හේ භික්ඛවේ සත්තා පුබ්බන්න සමයං කායේන සුචරිතං චරಂತಿ වාචාය සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ සුපුබ්බන්නෝ භික්ඛවේ යේතේසං සත්තානං තීති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ Tamanගේ සදැහැති දායකත්වයේ දරනවා අංක 206 ඒ නිවසේ පදිංචි හිඟුරුගමුව පාර බදුල්ල ලිපිනෙහි පදිංචි වෛද්‍ය සම්පත් පතිරණ මැතිතුමන්, ඒ වගේම දිනුෂා ගයන්ති මහත්මිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ඉංජිනේරු නිරෝෂ විතාන දයාබරණීය පුතණුවන් දිල්හානි අමරසිංහ දියණිය, මේ ආදී සියලු ඥාතිවරු මැදිහත් වෙලා අද මේ ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයේගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා වෛද්‍ය සම්පත් පතිරණ ඒ දයාබරණීය පුතණුවන් ඥාතිවරු ඒ හැම දිනාගේම සියලු සත්පුරුෂ බලාපොරොත්තු අරමුණු සිහි කරමින් අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව තමන්ව ගවේෂණය කරන්න උගන්වන එකක්. තමන් ගැන විමසා බලන්න උගන්වන ධර්මයක් තමයි අප ඉදිරියේ තියෙන්නේ. තමන් තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න උවමනාවක් තියෙනවා නම් ඒකේ වගකීම ලෝකේ කාටවත් පවරන්න බෑ. වගකීම තියෙන්නේ තමන්ගේ පැත්තේ කියලා කියපු ශාස්ත්‍රූවරේගේ ධර්මයක් තමයි අපි හැම දිනාටම මුණ ගැහිලා තියෙන්නේ.
ඒ කියන්නේ ಭಾರತයේ බුදුරජාණන් වහන්සේගේ පහළ වෙන යුගයේ පින්වත්නි මිනිස්සු හැමදෙනාම වගකීම විවිධ විදියට පවරන ස්වභාවයක් තිබුණා. සමහර අය මතක් කළා ಭಾರತය කියන්නේ දෘෂ්ටි ජාලයක කලකෝලහලයක් තිබිච්ච යුගයක්. අද වගේ කාලයක් නෙමෙයි. මිනිස්සු සත්‍ය ගැන පරිශන කළා. සත්‍ය ගැන හොයලා බැලුවා. නිවීමක් ගැන හෙව්වා මිනිස්සු. කුසලතාවයක් ගැන හෙව්වා. එහෙම හොයනකොට මිනිස්සු බැලුවා එහෙම කුසලතාවයක් තියෙන කෙනෙක් සම්පූර්ණයෙන්ම මේ වැඩපිළිවෙල අවසන් කරගන්න දක්ෂ කෙනෙක් කවුද කොහෙද ඉන්නේ? ඒ අය මොනවද කියන්නේ? මේ විදිහට මිනිසුන්ට සත්‍ය පිළිබඳ බරපතල අර්බුදයක් තියෙන කාලෙක තමයි විවිධ ඉගැන්වීම් පහළ වෙන්නේ. ඒ ඉගැන්වීම් අතරින් තමයි බුදු කෙනෙක් මතුවෙන්නේ පින්වත්නි. ඒ ඉගැන්වීම් අතර පරතරට යන ඥානයක් ගැන මිනිස්සු අතීන්ද්‍රිය ඥානයකින් හෙව්වා. දැන් බටහිර ලෝකයේ විද්‍යාව හැම වෙලාවකම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත තමයි සත්‍ය හෝ ඒගොල්ලෝ දන්න දැනුම් පරාසය ගවේෂණය කරන්නේ. හැබැයි ಭಾರತයේ මිනිස්සු කල්පනා කළා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්මවලා ගිය අතීන්ද්‍රිය ඥානයක් කොහෙන් හරි හදා ගන්න පුළුවන්ද? එතකොට ඒ අය බැලුවා භාවනා කරන්න ඕන. හිත හදා ගන්න ඕන. ආධ්‍යාත්මික දියුණුවකින් එවැනි දැනුමක් ලෝකේ ගවේෂණය කරන්න පුළුවන් කියලා. එහෙම ගවේෂණය කරනකොට තමයි ලෝකේ විවිධ දැනුම් පරාස ඔස්සේ ආධ්‍යාත්මික කුසලතා මතුවෙන්න පටන් ගත්තා. ඒ කුසලතා අතර අග්‍රඵලයේ උනේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊට පස්සේ චුතූපපාත ඥානෙ මිනිහෙක්ගේ සත්‍යයේ උපත චුතිය දකින්න ඥානයක් හෙව්වා. ඒගොල්ලන්ට එහෙම එකක් හම්බ වුණා. ඊට පස්සේ දිබ්බසෝත ඥානෙ Tamanගේ කනට ගෝචර නොවන ශබ්ද පිළිබඳ ඒගොල්ලෝ අහන්න Tamanගේ හිත දියුණු කරගත්තා. ඒවා අපිට නිකාම්ම බැහැර කරන්න බෑ. හේතුව තමයි පින්වත්නි තමන්ගේ කායික චර්යාවන් වලට වඩා මනස දියුණු කිරීමෙන් ලබා ගන්න පුළුවන් ඉහළ කුසලතා තියෙනවා. ඒවා වචන වලට පෙරලන්න සමහර වෙලාවට බෑ. අදත් ලංකාවේ හිම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ඔය සමහර ශ්‍රීපාද වගේ කැලෑවල සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා. තමන් ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික කුසලතාවයේ විතරක් නෙමෙයි කෙනෙක්ගේ හැසිරීම පවා හරියටම කියන්න පුළුවන් අය. ආපු දිසාව කොහෙන්ද ආවේ කොහොමද ආවේ මේ සියලු විස්තර ගැන කියන්න පුළුවන් ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ කියන්නේ මේ අදත් ඉන්නවා පින්වත්නි. සමහර දේවල් ගැන අපිට හරියට අදහසක් ගන්න බෑ මේ කොහොමද මේ තොරතුරු කියන්නේ කියලා. මම ඔබට පුද්ගලිකව අදහසක් කියන්නම්. ඔය ආධ්‍යාත්මීය ගැඹුරින් හදාරන සමහර ස්වාමින් වහන්සේලා පින්වත්නි අවුරුද්දකට වතාවක් විතර ඔය ස්වර්ණමාලී මහසෑය ළඟට එකතු වෙනවා. ස්වාමීන් වහන්සේලා 1000ක් විතර එකතු වෙනවා. උන්වහන්සේලා කිසි කෙනෙක් ළඟ ජංගම දුරකථන නැහැ. කිසි කෙනෙක් ළඟ එහෙම කිසිම තාක්ෂණික උපකරණයක් නැහැ. අදටත් තියෙන ප්‍රශ්නේ තමයි මට උන්වහන්සේලා කොහොමද මේ පණිවිඩය හුවමාරු කරගන්නේ කියලා. එකම වෙලාවක එක තැනකදී එක් අවස්ථාවකදී උන්වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් රුවන්වැලි සෑය ළඟට වඩිනවා අවුරුද්දකට දෙකකට විතර වතාවක්. හැබැයි මේ පණිවිඩය හුවමාරු කරගන්නේ කොහොමද කියලා තවමත් හිතා ගන්න බෑ. එතකොට අපට තේරෙනවා අපිට නොපෙනෙන අපිට නොහිතෙන ආධ්‍යාත්මික ජාලයක් මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට මේ විනාඩි 5ක් 10ක්වත් මෛත්‍රිය වඩන්නේ නැති මිනිහෙකුට මේක නිකන් බොහොම සුරංගනා කතාවක් වගේ වෙන්න පුළුවන්. එයා දන්නේ නැහැ චිත්ත සමාධියක් ගැන. එයා දන්නේ නැහැ හිත වඩා ගන්න විදියක් ගැන. එයාට තේරෙන්නේ නැහැ ආධ්‍යාත්මික උපදවා ගන්න පුළුවන් විශේෂ කුසලතා තියෙනවා කියලා. එයා හිතාගෙන ඉන්නේ ඒකත් මේ නලයකට දාලා පරීක්ෂණය කරලා බලන්න පුළුවන් කියලා. හැබැයි අපිට පේන්නේ නැති ආධ්‍යාත්මික ගැඹුරු ස්තරයක් ස්පර්ශ කරන මුනිවරු මේ කාලෙත් වැඩ ඉන්නවා. ඒකට හොඳම සාධකය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කිට්ටු වෙලා මතක් කරනවා මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාක් කාලයක් තියෙනවද ඒ තාක් කාලයක් මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒක බුදු කෙනෙක්ගේ මුව මණ්ඩලයේ උපන් සුන්දර වචනයක්. එතකොට අපට තේරෙනවා මේ කාලේ හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා යම් කෙනෙක් අප්‍රමාදී වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල යාට ප්‍රතිඵල හදා ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වෙන කුසලතාවය ඔබට තමයි පැවරෙන්නේ. දැන් බලන්න ಭಾರತේ
බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට බොහෝ අය කිව්වේ දෙවියෝ තමයි ශ්‍රේෂ්ඨ. සමහර අය කිව්වා මහා බ්‍රහ්මයා තමයි ශ්‍රේෂ්ඨ. සමහර අය කිව්වා ඊශ්වරයා තමයි ශ්‍රේෂ්ඨ. යා තමයි ලෝකේම මැව්වේ කියලා. ඒතකොට ලෝකේ මැව්වා කියන එකට වඩා දෙයක් ඒ අයට හම්බ වුණේ නැහැ. බටහිර ලෝකෙටත් ඒක තමයි උනේ. ඒගොල්ලොත් මැවුම්වාදී විතරයි පිළිගන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ විඥානීය ආහාරය මොකක්ද? විඥානීය ඇති වෙන්නේ කුමක් මදනම් කරගෙනද? එතකොට මේ පෘථුවිය විනාශ වෙලා යනකොට ජීවීන්ගේ අත්වන ඉරණම මොන වගේද? මේ මොකක්වත් ඒ අයට තේරෙන්නේ නැහැ. ඒ නිසා බොහොම පහසුවෙන් ඇඟ බේර ගන්න පුළුවන් දේ තමයි මේක දෙවියෝ මැව්වා එච්චරයි. නමුත් බුදුරජාණන් වහන්සේ අදට 2500කටත් එහා පැත්තේදී මහණෙනි දෙවියෝ නෙමෙයි ශ්‍රේෂ්ඨ, මනුෂ්‍යත්වයයි ශ්‍රේෂ්ඨ, දෙවියෙකුටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියන බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමට මැවුම් වාදයට දරුණු පහරක් ගැහුවා පළවෙනි. ඒක මොන තරම් මානව කියවීමක්ද? මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු තමයි ශ්‍රේෂ්ඨ, මනුෂ්‍යත්වයේ තමයි ශ්‍රේෂ්ඨ කියලා කියපු කියවීම මොන තරම් ශ්‍රේෂ්ඨද? මනුෂ්‍යත්වයට වගකීම බාර දුන්න එකම කොච්චර ලොකු දෙයක්ද? එක එක්කනාට වගකීම පවර ඉද්දී මහණෙනි නුඹේ වගකීම නුඹට තමයි පැවරෙන්නේ. ඒ වගකීම කාට හරි බාර දීලා අත් දෙක පියදා ගන්න බෑ. ඔබේ වගකීම ඔබ බාර ගන්න ඕන. මටවත් බෑ ඔබේ වගකීම බාර ගන්න. මමත් පාර කියලා දෙනවා විතරයි. ඊතර වෙනවද නතර වෙනවද කියලා මහණෙනි ඔයා බලා ගන්න. මම ඊතර වෙන විදිහ කියන්නම් කියපු එකම කොච්චර විශාල ඉගැන්වීමක් නේ. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න බෞද්ධයෝ වෙන්න ඕනේ නෑනේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේට ගරු කරන්න ඔය වචනේ ඇතිනේ. මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියපු එක. දෙවියොත් මිනිස්සුන්ට වඳිනවා කියලා ඒකට කරුණු දක්වපු එක. මහා බ්‍රහ්මයා ඉන්නවද නැද්ද කියලා ಭಾರತේ හොයද්දී ඒ මතයට පයින් ගහන්නෙත් නැතුව බුදු කෙනෙක් හරි පරිස්සමට ඒවා කරලා තියෙන්නේ. ඒ මතයට පහර ගහන්නෙත් නැහැ. දැන් ಭಾರತයේ මිනිස්සු අතර තිබුණේ මේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මහා බ්‍රහ්මයා තමයි. ලෝකේ මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා කියද්දී බුදුරජාණන් වහන්සේ මේ මතයට පහර ගැහුවේ නැහැ. සාමාන්‍යයෙන් මේ මතයට පහර ගැහුවා නම් පින්වත්නි එතන ලොකු සිදුරක් ඉතුරු වෙනවනේ. ඒක පුරවන්න වෙන විකල්පයක් නැහැ. අද වුණත් එහෙමයි. සමහර අය බුදුදහමට හිතු මනාවට පහර ගහනවා. ඒ අයට තේරෙන්නේ නැහැ මේ සිදුර කොහොමද පුරවන්නේ කියලා. දැන් සමහර විට වත් පිළිවෙත් කරන, වන්දනාමාන කරන, බුදු කෙනෙක් වෙනුවෙන් ඒ ගුණ සිහි කරලා පැන් වීදුරුවක් පූජා කරන කෙනෙකුට ටිකක් භෞතික වාදයට ගොඩාක් බර නෝන කෙනෙක් මහත්තයෙක් කියන්න පුළුවන් අම්මා ඕවා කරලා කාටද හරි ගියේ. අම්මා කොච්චර කල් ඕක කරනවද කෝ අම්මට නිවීමක්. ඒ වගේ චෝදනා කළාට පස්සේ ඒ ඔස්සේ ඇතිවෙන සිදුර වහන්න විකල්පයක් නැති වෙනවා. අනිත් එක තමයි ඒ අම්මගේ අහිංසක සද්ධාවට එයා පහර ගන්න කියලා එයාට තේරෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි ඒ අම්මට තියෙන අහිංසක සද්ධාව තරම් අල්ප මාත්‍රයක්වත් ඒ භෞතිකවාදයට බර මිනිස්සයාට ඇත්තෙත් නැහැ. ඒ නිසා සමහර දේවල් වලට අපි පහර ගහද්දී හරි පරිස්සමට පහර ගහන්න ඕන. ඒවා නිකම්ම අයින් කරන්න බෑ. හේතුඵල සහිතව අපි විමසා තේරුම් කරන්න ඕන. බුදු කෙනෙක්වත් පහර ගැහුවේ නැහැ. දැන් බලන්න මහා බ්‍රහ්මයා තමයි ශ්‍රේෂ්ඨ කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ කිව්වා නේ මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මිනිස්සු බැලුවා කොහෙද මහා බ්‍රහ්මයා ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ අන්න මහා බ්‍රහ්මයා ගෙදර ඉන්නවා කිව්වා. අම්මා තමයි මහා බ්‍රහ්මයා කිව්වා. නොපෙනෙන මහා බ්‍රහ්මයාට වඩා තමන්ව වදාපු අම්මා තමයි ශ්‍රේෂ්ඨ කිව්වා. එතකොට බලන්න බුදු කෙනෙක් කරන්නේ එක පැත්තකින් ඒක ඊටාම ගැඹුරු දෙයක්. බුදු කෙනෙක් කරන්නේ එක පැත්තකින් සත්‍ය මතු කරන ගමන් අනිත් පැත්තෙන් නව අර්ථකථන ටිකක් දීගෙන යනවා. දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ කියන්න බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමට කරුණු කියපු කාරණා ගොඩාක් මේ බණ ඉවර වෙනකන් කියන්න පුළුවන්. අර එක දේශනාවක තියෙනවා මාතලී දිව්‍ය පුත්‍රයාට සක්‍ර දේවේන්ද්‍රයා වඳිනවලු එක පැත්තක් බලාගෙන. එතකොට මාතලී අහනවලු මේ ඔබ වහන්සේනේ මේ පහළම දිව්‍ය තල දෙකටම නායකයා මොකද මේ ඔබ වහන්සේ එක පැත්තකට වඳින්නේ? එතකොට කියනවලු "යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ගෙදර ඉන්න පින් කරන සීලවන්තා උපාසකා තමන් ශික්ෂාව තුල ඉන්ද්‍රිය සංවරය තුල හික්මිච්ච යේ ගහට්ටා පුඤ්ඤතරා සීලවන්තා උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති ධර්මානුකූලව තමන්ගේ ආජීවය පිරිසුදු කරගෙන ඉන්න
අන්න ඒ අයට තන් නමස්සාමි මාතලි මං ඒ පැත්තට බලාගෙන මේ මිනිසුන්ටයි මේ වඳින්නේ කියනවා. දැන් බලන්න මේ හැම එකකින්ම කිව්වේ මහණෙනි සක්දෙවිඳුන්ටත් වඩා manussත්වයේ තුල ශ්‍රේෂ්ඨ බවක් තියෙනවා. හේතුව තමයි සක්දෙවිඳුත් ඔන්න ඔබලාටයි වඳින්නේ කියන කතාව කියන්නේ මේ කාරණා කියන්න ඇත්තේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මේ Tamanගේ ශ්‍රේෂ්ඨත්වය හදා ගන්නවා නම් ඒක කොහොම වැඩපිළිවෙලක්ද? මොකක්ද දැන් මං කරන්න ඕන කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියපු වැඩපිළිවෙල කාටවත් කරලා දෙන්න බෑ. ඒක තම තමන්ගේ හිතේ මතුවෙන ස්වභාවයක් පින්වත්නි. නිවීම මේ පහනක් නිවනවා වගේ කෙනෙකුට ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා කරන්න බෑ. තම තමන් නිවෙන්න වැඩපිළිවෙලක් තම තමන් හදා ගන්න ඕනේ. ඒකට මේ ත්‍රිපිටකයෙන් උදව් හම්බ වෙන්න පුළුවන්. මේ පන්සල් වලින් ආරාම වලින් උදව් හම්බ වෙන්න පුළුවන්. හාමුදුරුවන්ගෙන් උදව් හම්බ වෙන්න පුළුවන්. ඒක පොඩි උදව්වක් විතරයි. පුංචි තල්ලුවක් විතරයි. ඊට අනුව අවංකව ජීවිතේ ධර්මයක් පුහුණු කරන එක Taman බලා ගන්න ඕන. පින්වත්නි, එහෙම වෙනකොට තමයි අනුන් එක්ක නෙමෙයි තරඟ කරන්න තියෙන්නේ. Taman එක්කමමයි තරඟ කරන්න තියෙන්නේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. ලෝකේ අනුන් එක්ක යුද්ධයක් නැහැ, අනුන් එක්ක තරඟයක් නැහැ. තමන්ව නිවා ගන්නයි මගෙත් එක්ක තමයි මේ තරඟේ තියෙන්නේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ලෝකයා එක මොන යුද්ධයක්ද මොන තරඟයක්ද කියලා. ඒතර බුද්ධ දේශනාවේ තියෙන ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ කියලා. යුද්ධයකදී මහණෙනි ජයග්‍රහණයක් නැහැ. මේ පරාජිතයෙක් විතරක් ඉතුරු වෙනවා. එච්චරයි වෙන්නේ කියලා කිව්වේ ඒකනේ. එතකොට ජය පරාජයක් නැති සුන්දර භූමියක් තියෙනවා නම් පින්වත්නි ඒ නිවන විතරයි. ඒ නිවන තර්කයට ගලප ගන්න බෑනේ. නිවන අතක් ආවචරයි. තර්ක කරලා නිවන ගැන අදහසක් ගන්න බෑ. ඒක තර්කයට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු විමුක්තිය අතක් ආවචරයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන ඉස්සල්ලාම හොයා පහදින්න. හොයා පහදින්න පටන් ගත්තා. උන්වහන්සේ කියන හොයන්න ඕන ඉස්සලා. ලෝකේ විවෘත වුණාම තමයි ධර්මයේ උනත් බබලන්නේ. විවෘත වුණ නැත්තම් මේ ධර්මයේ බබලන්නේ නැහැ. ලෝකේ විවෘත මේ කියන්නේ මේක හැංගිලා තියෙන තාක්කල් බබලන්නේ. විමස බලනකොට තමයි මේ ධර්මයේ බබලන්නේ. දැන් ලෝකේ විවෘත වැහිලා තියෙද්දි බබලන දේවල් තියෙනවා. ලෝකේ බරපතල විදියට මැවුම් වාදේ වැහිලා තියෙන තරමට බබලනවා. ඒකනේ සමහර ඔය යුදෙව් සම්ප්‍රදාය එහෙම තියෙනවා. පල්ලියට විරුද්ධව යම් අදහසක් ඉදිරිපත් කළොත් ඒ මතය ඉල්ලා අස් කරගන්නකම් හිර කරලා තියෙනවා. එක්ක යා ඒක ඉල්ලා අස් කරගන්න ඕන, නැත්නම් යා ලියාපු පොත් ටික පුච්චලා දාන්න ඕන. එතකොට තමයි යාට නිදහස හම්බෙන්නේ. ඒ කියන්නේ බලන්න චින්තනේ හිර කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මගේ බුද්ධත්වයට ප්‍රශ්න කරන්න. මගේ විමුක්තිය ගැනත් මහණෙනි ඔබලාට ප්‍රශ්න තියෙනවා නම් අහලා බලන්න කියනවා. මගේ අවබෝධය ගැන ඔබලාට සැකයි නම් හිතේ සැකයක් උපන්නොත් අහන්න නැතුව ඉන්න එපා. කෙලින්ම අහන්න කියනවා. අර උන්වහන්සේ පිරිනිවන් මංචකයට ගිහින් විශාල භික්ෂු සංඝයා අමතලා ওই කතාව කියනෝනේ. සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතේ සැඳෑ කාලේ සාමාන්‍ය ලෙඩ ඇඳේ මරණ මංචකයේ තියෙන්නේ. බුදු කෙනෙක් පිරිනිවන් පෑම කියන්නේ එහෙම අවස්ථාවක් නේ. වචනේ වෙනස් විදියට කිව්වට උන්වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා අර පිරිනිවන් මංචකේ දා වාඩි වෙලා කියනවා මහණෙනි නුඹලාට විශාල භික්ෂු පිරිසක් අර හිරඤ්ඤවතී නදියෙන් එගොඩට ගිහින් බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනයේට වැඩියාම විශාල පිරිසක් දුරින් ඇවිල්ලා තිනවා. භාග්‍යවතුන් වහන්සේ අද අන්තිම යාමේ පිරිනිවන් පානවලු. උන්වහන්සේ පිරිනිවන් පාන්න කලින් වැඳ ගන්න ඕන කියලා බොහෝ පිරිසක් ඇවිල්ලා තිනවා. මල්ල රජවරු පවා එකතු වෙලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පළවෙනි ධ්‍යානයට සමවදින්න කලින් උන්වහන්සේ පිරිනිවන් පාන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ නැගිටලා ඊට පස්සේ ආයෙත් අරූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන වලින් නැගිටලා ආයෙත් පින්වත්නි 8 වෙනි සමාපත්තියෙන් 7ට, 6ට, 5ට, 4ට ඇවිල්ලා ආයෙත් පින්වත්නි රූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ඒ ධ්‍යාන උඩ ඉඳලා අනුපූර්ව පිළිවෙලට යටට පළවෙනි ධ්‍යානෙන් නැගිටලා ආයෙත් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැදදී තමයි නිරෝධය අදිෂ්ඨාන කරන්නේ. එතකොට තමයි හුස්ම නිරුද්ධ වෙන්නේ. එතන මේකක් කාටවත් තේරෙයිද? ධර්මයක් දන්නේ නැති, භාවනාවක් ගැන දන්නේ නැති මිනිහෙකුට මෙහෙම එකක් තේරෙන්නේ නැහැ.
හිත වඩලා නැති මිනිස්සෙකුට එහෙම කොහෙද ධ්‍යාන තියෙන්නේ? එහෙම නෙමෙයි දොළුවට එන්නේ. හිත වඩන කෙනෙක් දන්නවා දවසකට විනාඩි 10ක් 15ක් හරි භාවනා කරනකොට දන්නවා කවදාවත් නැති උත්තේජනයක් ඇඟේ තියෙනවා කියලා. ඒක වචන වලට පෙරලන්න බෑ. එතකොට ඒකට දැන් අපිට චෝදනා කරලා හරියන්නේ මේ හාඳුරුලා කියන්නේ ඇත්තද බලන්න. එයා හෙට ඉඳලවත් වැඩේ කරන්න පටන් ගන්න ඕන. එතකොට යා වැඩේ කරලා බලලා කියන්න ඕන ඔබ වහන්සේලා කිව්වේ බොරු එහෙම කොහෙද නිවීමක් තියෙන්නේ? එහෙම සතුටක් මට කවදාවත් හම්බ වෙලා නැහැ කියලා කියන්න ඕන. හැබැයි කරන්නේ නැතුව චෝදනා කළොත් ඒ චෝදනාව අසත්පුරුෂයි. දවසකට විනාඩි 10ක් විතර උදේම නැගිටලා හිස් බඩෙන් වතුර වීදුරුවක් බීලා පින්වත්නි එතනම ඇඳේ වාඩි වෙලා පුළුවන් නම් පොළොවේ කකුල් දෙක ගෑවෙන විදියට වාඩි වෙලා මහ පොළොවට හොඳට ස්පර්ශ වෙන විදියට කකුල් දෙක තියාගෙන පින්වත්නි ඇස් දෙක පියාගෙන මම සුවපත් වෙන්න ඕන. මගේ හෘද සාක්ෂිය තුවාල සහිතයි. මගේ හදවත තුවාල වෙලා තියෙන්නේ. වෛරේ, මාන්නේ, ක්‍රෝධය, බද්ධ වෛරේ, ගුණමකුකම මේ විදිහේ උපක්ලේශ වලින් මගේ හදවත තුවාල වෙලා. ඒ නිසා ලෝකයේ සුවපත් වුණාට වැඩක් නැහැ. පළවෙනියෙන් මම සුවපත් වෙන්න ඕන. ඒ නිසා මම සුවපත් වේවා කියලා හිතාගෙන උදේම නැගිටලා හොඳට Tamanට මෛත්‍රිය වඩන්න. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, මම ශාන්ත සුවයටපත් වෙම්වා කියලා Tamanට මෛත්‍රිය වඩලා ඉවර වෙලා ඔය විදිහට දෙතුන් වතාවක් කියලා මම සුවපත් වුණාට මදි. ලෝකෙම සුවපත් වෙන්න ඕන. මගේ පවුලේ අය සුවපත් නැත්තම් ඒක මට බලපානවා. මේ කායික සුවපත්කම ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක වෙන කතාවක් නේ. මගේ බිරිඳගේ හදවත තුවාල වෙලා නම් ඒ තුවාල නිසා මගේ හදවතට ඒක බලපානවා. මගේ අම්මගේ හදවතේ කෙලෙස් තියෙනවා නම් හදවත කෙලෙස් වලින් තුවාල වෙලා නම් ඒ කෙලෙස් දූවිල්ල නිසා මම ලෙඩ වෙනවා. ඒ නිසා මං සුවපත් වුණාට මදි. පළවෙනියෙන්ම මේ ගෙදර ඉන්න අය සුවපත් වෙන්න ඕන කියලා මේ නිවසේ සිටින සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා, රෝග නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා ගෙදර අයට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ Tamanගේ භූමියේ ඉන්න අයට මෛත්‍රිය වඩන්න. ගමේ ඉන්න අයට, රටේ ඉන්න අයට, කියන්නේ පළාතේ ඉන්න අයට, රටේ ඉන්න අයට, ලෝකේ ඉන්න අයට, ඇසට පෙනෙන අයට, ඇසට නොපෙනෙන අයට මේ විදියට විනාඩි 10ක් විතර පුරුද්දක් විදියට මෛත්‍රිය වඩාගෙන යන්න මාසයක් විතර කරනකොට තේරෙයි වචන වලට ඒවා පෙරලන්න තේරෙන්නේ අපිට උනත් මාසයක් විතර කරනකොට තේරෙයි නිකන් ඒක වචන වලින් යන්තම් හරි ගලපලා කිව්වොත් නිකන් මිනිසුන්ට තේරෙන විදියට අර ප්ලේන් ටිකක් බිව්වහම අමුතු උත්තේජනයක් ඇඟේ තියෙනව නේද? අමුතු රස්නයක් එක්ක මොකද්ද උත්තේජනයක් ඒක වචන වලට පෙරලන්න බැරි විදිහේ කායිකේ පහසුවක් තියෙනව නේද? ඔය වගේ එකක් දවසම තියෙනවා. මේ ගහලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අමුතු එකක් තියෙනවා. මොකද හේතුව තමයි පින්වත්නි මේ අද මිනිසුන්ට සතුට නැත්තේත් ඒකයි. වෘත්තීය වටිනාකම් හොයා සතුට හොයනවා. ඒ වගේ ඇස්සේ සතුට නැහැ. බැංකු පොත පුරවා සතුට හොයනවා. ඒක ඇස්සේ සතුට නැහැ. ඊට පස්සේ මිනිස්සු බොහොම සැප පහසු පුටු එකතු කරනවා ගෙදරට. හොඳ සැප පහසු ඇඳන් හොයනවා. ලෝකේ සැප ඇඳන් තිබ්බට සතුටු ඇඳන් කොහෙවත් නැහනේ. ලෝකේ සැප පුටු විකුණුවාට ලෝකේ කොහෙවත් සතුටු පුටු විකුණන්නේ නැහනේ. හේතුව තමයි සම්පූර්ණ සතුට කියන්නේ මානසික තත්වයක් නේ. එතකොට මේ මානසික තත්ත්වයේ අත්විඳින්න නම් පින්වත්නි ඊටාම ගැඹුරු අවස්ථාව තමයි භාවනාව වගේ දෙයක්. එතකොට මේ භාවනාව වගේ ක්‍රමවලට අපේ සතුට හොයාගෙන විවෘත වෙන්න අපිට තරම් ලෝකේ කාටද පින්වත්නි දායාද වෙලා තියෙන්නේ? අපිට හම්බුණු ලොකුම තෑග්ග තමයි මේ බුද්ධෝත්පාද කාලේ. වෙන මොකක්වත් වටිනා දේවල් නෙමෙයි. වෘත්තීය වටිනා දේවල් නෙමෙයි. මැරෙනකොට ඔය වෘත්තීය වටිනාකම් වල අතහැරලා තමයි S2 පියාගන්න වෙන්නේ. ඊට පස්සේ එයාට කියන්න පුළුවන් මම වැදගත් කෙනෙක්, මම බොහොම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, මට හොඳ වෘත්තීය වටිනාකමක් තියෙනවා, මට හොඳ ආර්ථික ශක්තියක් තියෙනවා. මෙහෙම කිව්වට පින්වත්නි මැරිලා ආයේ මෙහෙ උපන්නත් ආයේ අයන්න ඉඳලා මිනිහා පටන් ගන්න එපාය. එතකොට තේරෙනවා මේ වැඩපිළිවෙල සරුසාර ලෝකයකට අයිති දෙයක් නෙමෙයි, අසාර වැඩපිළිවෙලක්. ඒකෙන් කියවෙන්නේ නැහැ වෘත්තීය වටිනාකම් මිනිස්සෙකුට අනවශ්‍යයි කියලා. ඒක කොහොම තියෙන්න ඕන. ඒත් එක්කම පින්වත්නි මේ වටිනාකම් හොඳට හදාගන්න.
ඒ හැම වටිනාකමකින්ම පින්වත්නි මාන්නයටපත් නොවි ඒ තුලින් ಗುಣධර්මයක් දියුණු කරගෙන තමන් සහ ලෝකයේ සුවපත් වෙන ගමන් ඒත් එක්කම මේ ධර්මයේ පුහුණු කරන්න පටන් ගන්න. හොඳට ධර්මයේ හොයන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා භික්ෂු සංඝයා අමතලා කියනවා මහණෙනි නුඹලා අන්තිම වතාවට මම මේ අමතන්නේ. මහණෙනි නුඹලාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. බලන්න බුදු විශාල පිරිසක් මැදදී කියනවා ඊට පස්සේ කවුරුත් කතා කරේ නැහැ කියනවා. ඒ වෙලාවේ කියනවා මහණෙනි මම ගැන හරි ධර්මයේ ගැන හරි සංඝයා ගැන හරි විමුක්තිය ගැන හරි විමුක්ති ඥාන දර්ශනීය ගැන හරි නුඹලාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න කියනවා. ඒත් කවුරුත් කතා කළේ නැහැ කියනවා. ඒ වෙලාවේ උන්වහන්සේ විමසනවා මහණෙනි ඔබට අහන්න බැරි නම් ළඟ ඉන්න කෙනෙකුට කියලා අහන්න කියනවා. ආයේ පස්සේ දුක් වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ඔය ප්‍රශ්න ටික අහගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා කියනවා. ඔබට බැරි නම් අහන්න ඔය ළඟ ඉන්න කෙනෙකුට කියලා ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න කියනවා. ඒ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවෝ සිවුර ඒකාංශ කරලා නැගිටලා කියන්නේ ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි අභික්කන්තං බෝ ගෝතම ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි අද කාටවත් ප්‍රශ්න නැහැ කියනවා. මේ සංඝයා අතර කාටවත් අද ප්‍රශ්න නැහැ කියනවා. ප්‍රශ්න තියෙනවා නම් ස්වාමීනි එයා අහන්න බැරි නම් ළඟ ඉන්න කෙනාගේ කනට කියලා එයා අස්සවනවා කියනවා. බලන්න ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉන්නකොට අද කාටවත් ප්‍රශ්න නැහැ කියනවා. එතකොට උන්වහන්සේ කියනවා ආනන්දේ කතාව ඇත්ත කියනවා. ආනන්ද මම ඇසිපිය ගහන මොහොතකින් සමාපත්තියට සමවැදිලා මේ සියලු භික්ෂූන්ගේ හිත දිහා බැලුවා කියනවා. මේක භික්ෂුවකටවත් අද ප්‍රශ්න නැහැ කියනවා. ආනන්ද ඒක පුදුම වෙන්න දෙයක් නැහැ කියනවා. ආනන්ද මගේ අන්තිම ශ්‍රාවක සුභද්‍රත් මාර්ගඵල ලැබුවා කියනවා. උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී අර වයසක මිනිස්සෙක් එනවනේ බණහඬ. එයත් පැවිදි වෙලා මාර්ගඵලලාභී කියනවා. ආනන්ද මගේ අන්තිම ශ්‍රාවක සුභද්‍රත් මාර්ගඵල ලැබුවා නම් ආනන්ද ප්‍රශ්න නැති එක ගැන පුදුම වෙන්න එපා කියනවා. එතකොට එහෙම ශාස්ත්‍රූවරයෙක් තමයි සරණ යන්න ලැබිලා තියෙන්නේ. හොයාලා බලබලා විමසා සරණ යන්න ලැබිලා තියෙන්නේ. උන්වහන්සේගේ ඥානය හරිම අద్භූතයි. අපිට දරන්න බෑ මේ ඥානය. ඒක අහලවත් දරා ගන්න බෑ. ප්‍රථම අභිනිහාරයේ ඉඳලා බෝධි මණ්ඩලයේ දක්වා පුරපු ඒ පාරමිතා ධර්මයන්ගේ බලයෙන් උන්වහන්සේට ග්‍රහණය වෙච්ච අවබෝධඥානෙ අපිට දරන්න බෑ. අපේ මට්ටමින් බැලුවොත් මේවා පිළිගන්න බෑ. මොකද අපිට නිකන් හතරපද ගාතාවක්වත් මතක තියාගන්න බෑනේ. නමුත් ඔබ දන්නවා ඇති දැනට අවුරුදු ගානකට කලින් අවුරුදු 10ක් 15ක් පිටිපස්සට ගියත් තායිලන්තයේම හිටිය ත්‍රිපිටකයේ කටපාඩම් හාමුදුරුවෝ. ඊටාම විශාල පරිකල්පිත ඥානයක් තිබුණු විශාල ධර්මයක් දරාගත්ත මෑත කාලේ ලංකාවේ වැඩ හිටියා විශාල දහම් දැනුමක් තිබ්බ ස්වාමින් වහන්සේලා. මේ අවුරුදු 100 ගණන් පිටිපස්සට යන්න ඕනේ නැහැ. අපිට තේරෙනවා මේ අවුරුදු 10ක් 15ක් අතර වුණත් පිටිපස්සට බැලුවාම අපිට හොඳටම තේරෙනවා නා වූයනි නායක හාමුදුරුවෝ එහෙම පුදුම දහම් දැනුමක්. නා වූයනි ස්වාමීන් වහන්සේ මෑත කාලේ අපවත් උනේ උන්වහන්සේට තිබුණු දහම් දැනුම මෙපමණයි කියලා ලඝු කරන්න බෑ. එච්චරට මතක ශක්තියක්. එතකොට මේ බුද්ධ කාලයට යන්න ඕනේ නැහැ. එතකොට මේ පහුගිය ඒකට හේතුව තමයි පින්වත්නි අර භාවනාවකින් යටිසිත අවදි කරගත්තා. දැන් බටහිර මනෝවිද්‍යාවෙත් කියනවා මේ යටිසිත අවදි ඒගොල්ලන්ට හරියට ක්‍රමයක් නැහැ යටිසිත අවදි කරගන්න. හැබැයි ඒගොල්ලෝ පිළිගන්නවා ලොකු මෙමරි කැපැසිටි එකකට යටිහිත විවෘත කරන්න පුළුවන් කියලා. කියන්නේ මිලියන ගාණක් දත්ත ගබඩා කරගෙන ඉන්න පුළුවන් යටිසිත අවදි කරොත් උඩුසිතත් එක්ක තමයි අද ලෝකේ ගනුදෙනුව තියෙන්නේ. නමුත් යටිසිත ඒ කියන්නේ මිලියන ගාණක් දත්ත විශ්ලේෂණය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක විවෘත කරගන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් මෑත කාලේ අදහස් ටිකක් මතුවෙලා තියෙනවා යටිසිත විවෘත කර ගන්නවා නම් වර්තමානයේ තුල ඉන්න ඕන අතීතයට අනාගතයට යන්නේ නැතුව ඉන්න ඕන භාවනා කරන්න ඕන සතිමත් වෙන්න ඕන කියලා ඔය ලෝකේ කතා කරන්නේ ඒකයි. ඔක්කොම අපේ දේවල්. එතකොට හරි ඒගොල්ලෝ පරේෂණ වලින් හොයාගත්ත දෙයක් තියෙනවනේ යටිසිත තමයි මිලියන ගාණක් දත්ත විශ්ලේෂණය කරන්න තරම් අවදි කරගන්න පුළුවන්. එහෙමනේ යටිහිත අවදි කරගන්නවා නම් භාවනාව තමයි ප්‍රධාන එක. උඩුසිතට පුළුවන් බොහොම දත්ත කීපයක් එහෙට මෙහෙට කරලා විශ්ලේෂණය කරන්න විතරයි නම් ඒ හාඳුරුරු භාවනාවත් එක්කනේ හිටියේ පින්වත්නි.
අතීතයේ ස්වාමීන් වහන්සේලා භාවනාවත් එක්ක ජීවත් උනේ. මම දන්නවා අපිට ඔය ධර්මයේ තියෙන කාරණා වලින් අපට තේරෙනවා සමහර ස්වාමීන් වහන්සේලා පළවෙනි යාමේ අවදියෙන් ඉඳලා දෙවෙනි යාමේ විතරක් සැතපීලා, ඒ කියන්නේ පැය දෙකමාරක් සැතපීලා තුන්වෙනි යාමේ අවදි වෙලා ආයෙ සක්මන් කරලා තිනවා. එච්චරට ආධ්‍යාත්මික වැඩපිළිවෙලකට උන්වහන්සේලා දායාද වෙලා හිටියා. ගිහි උදවියත් එහෙමයි. ඉතින් පුදුමද උන්වහන්සේලාගේ මතක ශක්තිය ගැන? බුදු කෙනෙක්ගේ ඥාන දර්ශනය ගැන කතා කරන්න අපි කවුද? එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක්, මේ වගේ කෙනෙක් කියා බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා උඩු අර්ථය අල්ලගෙන බුදු කෙනෙකුට චෝදනා කරන්න මම කවුද? බුදුන්ගේ රස්තියාදු කියලා අර පහුගිය කාලේ පොතක් ලිව්වේ. බුදුරු කියන්නේ රස්තියාදුකාරයෝද? දන්නේ නැතිකම. නිදාගෙන නැගිට්ටා වගේ දුගතියට යනවා. හේතුව තමයි බුදු කෙනෙක් දරාගන්න මේ මහ පොළොවටත් අමාරු. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙනවා කියනකොට පවා මේ මහ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙන්නේ. ආයු සංස්කාරය කරනකොට, ආයුෂ අත්හැරලා දානකොට මහ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙනවා. හේතුව තමයි මේ මහ පොළොවට පවා බුදු කෙනෙක් ගැන අදහසක් තියෙනවනේ පින්වත්නි. එක වෙලාවක එක දේශනාවක තියෙනවා පින්වත්නි අර සිකී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉඳලා තිනවා අබිබූ කියලා. ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය අබිබූ කියන මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා ස්වාමීනී අබිබූ මහරහතන් වහන්සේ චක්‍රාවාල 1000කට ඇහෙන්න උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටලා දේශනාවක් කළා කියලා. උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටලා චක්‍රාවාල 1000කට ඇහෙන්න ධර්මයේ කිව්වා කියලා. එතකොට ඒක කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අබිබූ කියන මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නිරෝධයට සමවැදිලා අදිෂ්ඨාන කරගෙන නැවත සමාපatti මාරු කරමින් මේ චක්‍රාවාල වලට ඇහෙන්න ධර්මයේ කිව්වා කියන එක හරිම විස්මිතයි කියනවා. එකකට නෙමෙයි 1000කට ඇහෙන්න කතා කරලා තියෙනවා. ඒතර 1000කට ඇහෙන්න ශ්‍රාවකයන් වහන්සේ නමක් කතා කළා නම් භාග්‍යවතුන් වහන්සේගේ කුසලතාවේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේට ඒ ගැන තියෙන කුසලතාවේ මොන වගේ එකක්ද කියලා. එතකොට උන්වහන්සේ කිව්වා ආනන්ද ඒ ශ්‍රාවකෙක් නේ ආනන්ද. ශාස්ත්‍රුන් වහන්සේගේ සීමාව නැහැ කිව්වා. සීමාවක් කරන්න බෑ කිව්වා ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒ ශ්‍රාවකෙක් ආනන්ද ශ්‍රාවකෙක් තමයි එහෙම මේ බණ කියලා තියෙන්නේ කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන කතා කරන්න දෙයක්. එතකොට ආයෙත් ආනන්දහරව ওই කාරණේම අහනවා. එතකොට ආනන්දහරට මේක ඉතා බරපතල විදියට දැනගන්න උවමනාවක් ඇති. ආය අහන්නේ. තුන්වෙනි වතාවෙත් කියනවා ස්වාමීනි සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් අබිබූ කියලා ඉඳලා තියෙනවා. උන්වහන්සේ සමාපත්තියෙන් නැගිටලා චක්‍රාවාල 1000කට ඇහෙන්න ධර්මයේ කියලා තියෙනවා. ඒ කියන්නේ චක්‍රාවාල 1000කට උන්වහන්සේට කම්පා කරවමින් උන්වහන්සේට තමන්ගේ ආධිපත්‍යය පතුරවන්න පුළුවන් කියනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කුසලතාවය කොහොමද? එතකොට උන්වහන්සේ මතක් කරනවා ආනන්ද විටින් විට අහන නිසා මම ඔබට කියන්නේ කියනවා. විටින් විට අහන නිසා ආනන්ද මම ඔබට කියන්නේ ආනන්ද මේ තල 31 ඇතුළත ඒ කියන්නේ තල 31යි කියන්නේ මනුස්ස ලෝක එකයි දිව්‍ය තල 6යි චාතු මහරජික තාවතින්ස යාමතුසිත නිම්මාන රති පරිනිමිත වසවර්ති කියලා 6යි. ඒතර 7යි ඔක්කොම 7යි මනුස්ස ලෝකෙත් එක්ක 7යි. අපායවල් 4ක් තියෙනවා නරකයේ තිරිසම් പ്രേතාසුර කියලා. ඔක්කොම 11යි. අනිත් ඔක්කොම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල එහි ඉන්නේ මනෝමය කායික ජීවිත. හරියට හැඩතලයක් ගැනවත් අදහසක් ගන්න බෑ. ඔක්කොම මනෝමය කායිකයි එහි ඉන්න අය. එතකොට මනෝමය කායික ජීවින් වල පහළම අය තමයි සමහරට අපිත් එක්කත් සමහර ගනුදෙනු කරන මනුස්ස කොටස් ඉන්නවා මිනිස්සු එක්ක. ඒක අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නලයකට දාලා හොයන්න බෑ. අර පරිප්පු වල තියෙන ප්‍රෝටීන් වගේ හොයන්න බෑ ඒක. මොකද ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නෑ. බුදු කෙනෙක් අතීන්ද්‍රිය ඥාණයෙන් තමයි ඒවා කියලා තියෙන්නේ. නමුත් අපිට සැක කරන්න හේතු නෑ. හේතුව තමයි බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධයක් තිබ්බේ. ඒ නිසා තමයි මම කිව්වේ පළවෙනියෙන් තමයි බුදුහාරු ගැන හොයා පහදින්න කියලා. මම හේතු සහිතව ඒක කියන්නේ. ඇයි ඒ හොයා පහදිනකොට සැක උපදින්නේ නැහැ.
බුදු කෙනෙක් ගැන සැක ඉපදුනොත් පින්වත්නි මෛත්‍රියවත් වැඩෙන්නේ නැහැ. වෙන කවර කතාවද? ඒ කියන්නේ මේ අපි කියන ඔක්කොම පිළිගන්න කියන එක නෙමෙයි. හොයලා බලන්න බුදු කෙනෙක් ගැන. හොයලා බලනකොට තමයි මේ පිළිමි ඉස්සරහට පින්වත්නි හොඳට කසේරුකාව කෙලින් කරලා හිට ගන්නවත් පණ නැහැ. බුදු කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක් පින්වත්නි. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනන්ද ඔබ විටින් විට එකම කතාව අහන නිසා මම කියන්නේ කියනවා. මට නැත්තම් කියන්න ඕනේ නැහැ කියනවා. ආනන්ද මේ තල 31 1000කින් වැඩි කරාම ආනන්ද ඒක චූලනිකා ලෝක ධාතුව කියන. චූලනිකා ලෝක ධාතුවක විතරක් ආනන්ද මට පේනවා මනුස්ස ලෝක විතරක් 1000ක් තියෙනවා කියනවා. ආනන්ද එතකොට ඒ බුදු කෙනෙක්ගේ ආඥා චක්‍රය මේ වගේ කියනවා. ඒක පින්වත්නි මේ ඉරවල් 1000ක් පවතින සීමාව ඔළුවට ගන්න කියනවා ආනන්ද හඳුරන්ට. ආනන්ද සඳු පවතින 1000ක් පවතින සීමාව ඔළුවට ගන්න කියනවා. මහා මේරු පර්වත 1000ක් සීමාව ඔළුවට ගන්න කියනවා. ජම්බුද්දීප 1000ක් පවතින සීමාව අදහස් කරගන්න කියනවා. ඊට පස්සේ අපරගෝ යාන 1000ක් සීමාව ඔළුවට ගන්න කියනවා. උතුරු කුරු දිවයින් 1000ක් තියෙනවා කියනවා. పూర్ව විදේහ 1000ක් තියෙනවා කියනවා. මහා සමුද්‍ර 4000ක් තියෙනවා. හතර මහා සාගරය කියලානේ කියන්නේ. මහා සමුද්‍ර 4000ක් තියෙනවා කියනවා. සතරවරන් රජවරු 4000ක් ඉන්න සීමාව ඔළුවට ගන්න කියනවා. චාතුම් මහරජික දිව්‍යතල 1000ක්, යාමේ දිව්‍යතල 1000ක්, තුසිතේ දිව්‍යතල 1000ක්, පරනිම්මිත වසවර්ති දිව්‍යතල 1000ක්, මේ ආදී දිව්‍යතල 6 ඒවා 6000න් වැඩි කරලා ඔළුවට ගන්න කියනවා. ආනන්ද මෙන්න මේ සීමාවට බුදු කෙනෙකුට ආඥාව පතුරවන්න පුළුවන් කියනවා. එහෙම කියලා උන්වහන්සේ කියනවා ආනන්ද ඒක 1000කින් ගුණ කරන්න කියනවා. ආනන්ද ඒක 1000කින් ගුණ කරන සීමාවකට ඒ කියන්නේ පින්වත්නි ඉරවල් 1000, හඳ 1000, මේරු පර්වත 1000, ජම්බුද්දීප 1000, අපරගෝ යාන 1000, ඊට පස්සේ මේ විදිහට పూర్ව විදේහ 1000, මහා සමුද්‍ර 4000, සතරවරන් රජවරුන්ගේ 4000ක් පවතින ආධිපත්‍ය පතුරවන සීමාව මේ විදිහට 1000 බැගින් වැඩි වෙච්ච සීමාව තවත් 1000කින් ගුණ කරන්න කියනවා. එහෙම ගුණ කරනකොට පින්වත්නි ද්විසහස්සී ලෝක ධාතුවකට බුදු කෙනෙකුට ආඥාව පතුරවන්න පුළුවන් කියනවා. ඒක තවත් 1000කින් වැඩි කරනකොට මහා සහස්සී ලෝක ධාතුව කියනවා. ඕනනම් භාග්‍යවතුන් වහන්සේට නිරෝධයෙන් නැගිට්ටාම සමාපත්තියෙන් නැගිට්ටාම ඒ සීමාවටත් ආඥාව පතුරවන්න පුළුවන් කියනවා. ආනන්ද ඕනනම් එතනින් එහාටත් පුළුවන් කියනවා. එතකොට බුදු කෙනෙක් ඒ නිසා තමයි බුදු කෙනෙක් ලොව දුර්ලභ. මහා භද්‍ර කල්පයේට මහතර නමයිනි පින්වත්නි පහළ වෙලා තියෙන්නේ. ඒ විශ්මිතයි අවබෝධය. උන්වහන්සේගේ අවබෝධ ඥානය ගැන අපේ මනසට අහුවෙන්නේ නැහැ හරියට. සමහර විෂයන් තියෙනවා බුදු කෙනෙකුට විතරයි විශේෂ වෙන්නේ. අපි හෙව්වට අහුවෙන්නේ නැහැ කියනවා. අර අචින්තිය සූත්‍රයේ කියනවා මහණෙනි ලෝක විෂය, එර්දි විෂය, කර්ම විෂය, බුද්ධ විෂය කියන ඒවා හොයන්න එපා කියනවා. රෝහිතස්ස කියලා දිව්‍ය රාජයෙක් එයා මෙහිදී හොඳට භාවනා කරපු කෙනෙක්. එයාට පුළුවන් කියන ඇසිපිය ගහන මොහොතකින් ලෝක විශාල ප්‍රමාණයක් තරණය කරන්න. රෝහිතස්ස ඇවිල්ලා කියනවා ස්වාමීනි මම 4 වෙනි ධානයෙන් නැගිටලා මේ ලෝක තරණය කරන්න මම විනෝදෙට කරා කියනවා එහෙම එකක්. ආධ්‍යාත්මික ගැඹුරු දියුණුවකින් තමයි කරන්න පුළුවන්. මම පුළුවන් විදියට 4 වෙනි ධානයේට සමවදිනවා මට පුදුම කුසලතාවයක් තිබුණා කියනවා. වෙනත් ග්‍රහලෝක එක්ක තරණය කරලා එහෙම හිතින් එහෙම තරණය කරන්න කුසලතාවයක් තිබුණා කියනවා. ස්වාමීනි ඇසිපිය ගහන මොහොතකින් ලෝක විශාල ප්‍රමාණයකින් මට අතරින් යන්න පුළුවන් කියනවා. මම මේ සමාපත්තියෙන් නැගිට්ටාම ස්වාමීනි මම ලෝක පෙනිපෙනී මිය ගියේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෝක තරණය කරන එක මෝඩ වැඩක් කියනවා. ලෝක විෂය, එර්දි විෂය, කර්ම විෂය, බුද්ධ විෂය කියන විෂයන් ගැන කවුරු හරි මිනිහෙක් හිතනවා නම් මම මේ ටික හිතලා ඉවර කරනවා කියලා යාට කවදාවත් ඒවා හිතලා ඉවර කරන්න බෑ කියනවා. හේතුව තමයි ඒවා අචින්තියයි. බුදුවරුන්ට විතරයි විෂය වෙන්නේ. ඒවා බුදුවරුන්ට විතරයි සාධාරණ. කර්මී වුණත් පින්නන්ට අපිට හිතලා ඉවර කරන්න බෑනේ. කර්මී පහර ගන්න විදිය කර්මීය අපිට මොන විදියට පහර ගහයිද සමාට ගුණධර්ම පුරාගෙන ඉන්න කෙනෙකුට විපාක දෙන විදිය විපාක දෙන කාලය මොන වගේද විපාක දෙන ස්වභාවය මොන වගේද මේ මොකක්වත් අපිට හිතන්න පුළුවන්. එකිනෙක කනට වෙනයිනි පින්වත්නි.
හැබැයි එක දෙයක් අපිට හිතන්න පුළුවන් මොකද්ද? කර්මයේ පන්න පහර ගහනවා කියලා. කොහොම ගහයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් මම දැක්කා ඊයේ පෙරේදා අර බස් රථ අනතුරකින් එක තරුණයෙක්ගේ ඒ කොල්ලා බස් එකට ගොඩ වෙද්දි කවදාවත් හිතන්නේ නැතුව ඇති මට අතක් නැතුව බස් එකකින් බහින්න වෙන්නේ කියලා. අර බස් දෙක ගැටිලා පින්වත්නි අතක් ගලවගෙන ගියානේ. පැය ගානකට පස්සෙලුනේ අත හොයාගත්තේ. එතකොට ඒ තරුණයාට උදේ බස් එකට ගොඩ වෙනකොට ඒ ගැන අදහසක් නැහැ. ස්වල්ප වේලාවකින් කර්මයා ඔබගේ ජීවිතේ කන පිට හැරෙන්න පහර ගහන්න පුළුවන්. තේරෙන්නේ හිතා ගන්න බෑ. ඒ නිසා තමයි පින්වත්නි ධර්මයක පිහිට පිළිසරණ අපි හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. මානව විවිධත්වයක් තියෙන්නේ. ඒකට බලපෑවේ කර්මයේ විවිධත්වය. ඒවා ගැන පැය ගණන් බණ කතා කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ හොඳයි දැන් මේ ඔක්කොම කියලා මම ඔබට කියන්නේ එකම පිළිසරණ තමයි ධර්මයේ පිහිට කරගන්න. ඒකට ගිහි ජීවිතේ බාධාවක් කරගන්න එපා පින්වත්නි. මේ ගතවන ගෘහස්ත කාමභෝගී ජීවිතේට අල්ප මාත්‍රයක්වත් හිරිහැරයක් නැහැ මේ ධර්මයේ. කෙනෙක් කියන්න පුළුවන් ওই ධර්මයට ආවම අපේ ගිහි ජීවිතේ කඩා වැටෙන්න පුළුවන් කියලා. පින්වත්නි ඔබ දන්නේ නැතුව ඇති ගොඩාක් රටවල් වල ලංකාවෙන් ගිය මහත්තුරු නෝනලා බොහෝම උගත් අය ඉංජිනේරු මහත්තුරු වෛද්‍යවරු හරියට එහෙ හුදේකලාවේ ඉන්න ගමන් විවේකයක් ලැබෙන වෙලාවට හොඳට බණ භාවනා කරන අය ඉන්නවා. ඒ ඇත්තෝ අපිට කතා කරනවා. සමහර අයගේ දියුණුව හිතා ගන්න බෑ. ඒවා හිතා ගන්න බෑ. එච්චර මේ කාර්යබහුල ජීවිතයේ ASCII මෙච්චර දියුණුවක් හදාගත්තේ කොහොමද කියලා. කතා බහ කරනකොට තේරෙනවා ඒසා ආධ්‍යාත්මික දියුණුව. ගිහි ජීවිතේ බොහොම සතුටින් ගෙවනවා. ඒ නිසා ධර්මයේ ආපු නැති මිනිහෙක් ඒක මගහරින්න කියන කතාවක් තමයි ඔය ධර්මීය අපිට කුරු කරගන්න බෑ. ගිහි ජීවිතේ ගත කරන ගමන් ඔහොම එකක් කොහොමද කරන්නේ? ඒ නිසා මේක කතා කර ඉඳලා මදි ඇහුවට මදි පුහුණු කරන්න පටන් ගන්න. එතකොට මේ කායගත සතිය වගේ දෙයක් පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන දේශනාවක් මතක් කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මතක් කරනවා කායගත සතිය සම්බන්ධ. කය පිළිබඳ කොහොමද මිනිස්සෙක් සිහිය පිහිටවාගෙන ඉන්නේ කියන කාරණේ. මේ දේශනාව කරන කාලේ සුම්බ කියන රටේ ප්‍රාදේශීය රටක් ඒ රටේ පින්වත්නි සේතක කියන නියම් ගමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ජනපද කල්යාණිය බොහෝම ලස්සනට නටනවා කියනවා. නගරේ මැද ලස්සන මණ්ඩපයක් හදනවා කියනවා. ඒ නගරේ මැද හදපු මණ්ඩපේ තමයි ඇය නටන්නේ කියනවා. ඇය එච්චරට ලස්සනයි කියනවා. ඇය නටනකොට විශාල පිරිසක් එකතු වෙනවලු ඒක බලන්න. විශාල පිරිසක් ඒ නටන එක බලන්න එකතු වෙනවලු. ඒ බලන්න එකතු වෙනකොට රජ්ජුරුවෝ හරි අමුතු වැඩක් කරනවලු. රජ්ජුරුවෝ හිරකාරයෙක් එළියට අරගෙන ඒ රජ්ජුරුවෝ හිරකාරයාගේ ඔළුව උඩ තෙල් කලයක් තියලා කියනවලු. දැන් මිනිස්සු ගොඩාක් අර ස්ටේජ් එක වටේට එකතු වෙලා ඉන්නවා. අර රජ්ජුරුවෝ කරන්නේ හිරකාරයෙක් එළියට අරගෙන කියනවලු තෙල් කලයක් පුරවලා ඔළුවේ තියලා කියනවලු මේ රාජපුරුෂයෙකුටත් එන්න කියලා වදකේකුටත් එන්න කියලා කියනවලු. උඹ තෙල් කලයෙන් බින්දුවක් හරි හැලුවොත් මේ පිටිපස්සෙන් කඩුපහර වදිනවා. ඒ නිසා උඹ පරිස්සමට පුළුවන් නම් ওই මිනිස්සු අතරින් ওই තෙල් කලේ අරගෙන ඉස්සරහට බලයන් කියලා කියනවලු. දැන් මෙයාට අවදානමක් තියෙන මොකද්ද? පිටිපස්සෙන් අමෝරාගත්ත කඩුවක් අතේ තියාගෙන වදකේක් එනවා කියනවා. පින්වත්නි මේ මිනිහා තෙල් බින්දුවක්වත් හලයිද? එතකොට එහෙම හලන්නේ නැත්නම් එයා මොකක් ගැනද සිහිය පිහිටවගෙන යන්න ඕන? තෙල් කලයටම සිහිය පිහිටවගෙන යන්න ඕන කියනවා. එයා අර ජනපද කල්යාණීගේ හඬටවත් රූපේ දිහාවත් බලලා අනේ ලස්සනයි කියලා කියයිද? බලන්න මේ හඬ කොයිතරම් හැඩ හඬක්ද කියලා කියයිද? කියන්නේ ඇයි කියන්නේ නැත්තේ? දන්නවා පිටිපස්සෙන් කඩුවක් අමෝරාගත්ත මිනිහෙක්ගෙන් බෙල්ලට පාර වදිනවා කියලා. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේක හොඳට තේරුම් ගන්න කියනවා මම මේ අදහසක් මතු කරන්න කිව්වේ කියනවා. මහණෙනි තෙල් කලේ කියන්නේ කායානුපස්සනාවට කියනවා. හරියට මේ රජ්ජුරුවෝ කියලා කිව්වේ කර්මයට කියන වචනයක් කියනවා. ඊට පස්සේ කඩුවක් අමෝරාගත්ත පුරුෂයා කියලා කිව්වේ මාරයාට කියනවා. ජනපද කල්යාණී කිව්වේ පංචකාමයට කියනවා. පංචකාමයට වශී වුණොත් පින්වත්නි
කඩුවක් කමෝරාගත්ත වදයකයා නම් වූ මාරයාගෙන් බැට කණ්ඩ වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ තෙල් කලයේ කියන ඔළුවේ තියාගත්ත එයා තෙල් කලයට සිහිය පිහිටවගෙන යන්නේ තෙල් කලයේ කියන ඒ සිහිය පිහිටවාගත්ත කායානුපස්සනාවට සිහිය පිහිටවා ගත්තොත් කර්මයෙන් පහර වදින්නේ නැහැ කියනවා. ඒ නිසා පින්වත්නි මේ කය ගැන එහෙම සිහිය පිහිටවන කායානුපස්සනාව ගැන ගොඩාක් ප්‍රභේද කතා කරගන්න පුළුවන් ධර්මයෙන්. නමුත් මේ කය පිළිබඳවවත් සිහිය පවත්ව ගත්තොත් පින්වත්නි පංචකාමයන්ට වශී වෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරයක් සහිතව ජීවිතේ අවසන් කරලා දාන්න අපිට පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් මේ ජීවිතේ ගෙවෙන විදිහ ගැන අපට හරියට හිතා ගන්න බෑ. පින්වත්නි සුබ වෙලා සුබ නැකත් හොයා මේ ගෙවෙන අවුරුදු 60ක වගේ ස්වල්ප කාලය නිකරුණේ ගෙවලා දාන්න එපා. අර එක දේශනාවක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පෙරවරු කාලයේ යම් කෙනෙක් නැගිටලා, ඒ කියන්නේ උදේට නැගිටලා යම් කෙනෙක් කයෙන් සුචරිතේ යෙදෙනවා නම්, මහණෙනි උදේ කාලේ වචනයෙන් සුචරිතේ යෙදෙනවා නම්, උදේ කාලේ මහණෙනි මනසින් සුචරිතේ යෙදෙනවා නම්, එයාගේ යහපත් කාලයේ වෙලාව කියනවා. එයාගේ යහපත් අවස්ථාව ඒ අවස්ථාව කියනවා. ඒක තමයි මහණෙනි මේ මිනිහගේ සුබ නැකත කියනවා. ඒක තමයි මේ මිනිස්යාගේ මඟුල් නැකත කියනවා. ඒක තමයි මේ මිනිස්යාගේ සුබ හිරුදාව කියනවා. උදේට රේඩියකට කන් දෙනවනේ දිර උදාව ගැන අහන්න, රාහු කාලය ගැන අහන්න. බලන්න බුද්ධ දේශනාව කියන කතාව මොනතරම් මානවයාට වැදගත් වෙන සුන්දර පණිවිඩයක්ද කියලා. උන්වහන්සේ කියනවා මහණෙනි යම් කෙනෙක් පෙරවරු කාලේ කයෙන් සුචරිතේ යෙදෙනවා නම්, ඒ කියන්නේ කයෙන් වරදක් වෙන්නේ නැතුව තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන්නේ නැති විදියට තමන්ගේ කය රැකගෙන ඉන්නවා නම්, වචනයෙන් සුචරිතේ යෙදෙනවා නම්, තවත් කෙනෙක් රිද්දන විදියට, තවත් කෙනෙක්ගේ හදවත තුවාල වෙන විදියට එයා වචන කතා කරන්නේ නැත්තම්, තවත් කෙනෙක් එකතු වෙලා ඉඳෙද්දී ඒක බිඳින්න අතර මැදින් වචන දාන්නේ නැත්තම්, කේලම ගැන එහෙමනේ කියන්නේ බින්දානංව අනුපදාස, බිඳිච්ච අය තව තවත් බිඳින්න යාගේ වචන පාවිච්චි කරන්නේ නැත්තම්, තමන්ටත් අනුන්ටත් යහපතක් පිණිස පවතින්නේ නැති වචන තොර තෝංචයක් නැතුව කියවන්නේ නැත්තම්, වචනේ ගැන කිව්වත් ලොකුවට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තවත් කෙනෙක්ගේ හදවත තුවාල වෙන වචන කියන්නේ නැත්තම් උදෙන්ම නැගිටලා මහණෙනි ඒක සුබ වේලාව කියනවා, සුබ නැකත කියනවා. ඒක තමයි මහණෙනි එයාගේ සුබ හිරුදාව කියනවා. එයාගේ සුබ පිබිදීම මේක කියනවා. මධ්‍යාහන කාලෙත් එයාට එහෙම අදහසක් නැත්තම්, දවල්ටත් එයා කයෙන් වචනයෙන් මනසින් සුචරිතය තුලමයි බැහැගෙන ඉන්නේ නම් පින්වත්නි, ඒක තමයි එයාගේ සුබ මධ්‍යාහන කියනවා. ඒක තමයි යාට සුදුසුම නැකත කියනවා. ඒක තමයි යාට අවශ්‍ය මඟුල් නැකත කියනවා. ඒක තමයි යාගේ සුබ හිරුදාව කියනවා. එතකොට Tamanගේ සුබ වේලාව Taman ලියව ගන්න පින්වත්නි. ඒවා නැකත් වලින් හොයන්න එපා. වේලාවල් බල හොයන්න එපා. බුද්ධ ශ්‍රාවකයෙකුට Tamanගේ කයයි වචනයයි මනසයි සුචරිතයට බස්සගත් වේලාව තමයි සුබ වේලාව. කරන ඕන දෙයක් කයයි වචනයයි මනසයි රැකගෙන පටන් ගන්න පින්වත්නි, ඒක තමයි යාගේ සුන්දරම වෙලාව. ඒ වගේ නැකතක් යාට හොයන්න බෑ. හොඳට සඳහිරු බලලා සඳහිරු ගමන් කරන රීතිය දිහා බලාගෙන දක්ෂ ජ්‍යොතිර්වේදයක් නැකතක් හදලා දුන්නත් ඒ මිනිහගේ කය මුල් කරගෙන ජීවිතේ ගඳ ගහනවා නම්, වචන මුල් කරගෙන යාගේ ජීවිතේ ගඳ ගහනවා නම්, මනසින් අකුසල් වැඩෙමින් මිත්‍යා දෘෂ්ටියට බැහැගෙන එයාගේ මනස මුල් කරගෙන අකුසල් දෝරේ ගලනවා නම්, අර මනුස්සයාගේ නැකතට කරන්න පුළුවන් දෙයක් නැහැ පින්වත්නි. සුබ නැකත ඔබම හදාගන්න. සුබ වේලාව ඔබම හදාගන්න. මගුල් වේලාව ඔබම හදාගන්න. සුබ හිරු උදාව ඔබට තමයි සාපේක්ෂව උපකාර වෙන්නේ. ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව, ජීවිත අවබෝධය, ධර්මාවබෝධය, දුක අවසන් කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බදුල්ල හිඟුරුගමුව පාරේ අංක 206න් A1 නිවසේ පදිංචි
වෛද්‍ය සම්පත් පතිරණ මහත්මයා, දිනුෂා ගයන්ති මහත්මිය, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ඉංජිනේරු නිරෝෂ විතාන මහත්මයා, දිල්හානි අමරසිංහ මහත්මිය ඇතුළු පින්නතුන් දාරලා තිබෙනවා. බොහොම දුර බැහැර ඉඳලා මේ දේශනාවට Tamanගේ සියලු කටයුතු අත්හැරලා දාලා මේ දොස්තර මහත්තයා ඇතුළු මේ ඇත්තෝ හැම දිනාම මේ මැදිරියට ආවේ බොහොම ශ්‍රද්ධාවෙන්. ওই ශ්‍රද්ධා සිත පවා සුගතියට යන්න උදව් වෙනවා. එතකොට මේ අවස්ථාවට අපේ මේ දොස්තර මහත්තයාත් අනිකුත් හැමෝමම Tamanගේ වැඩ ටික එක පැත්තකින් තියලා මේ වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. අපේ කාලයේ ධනින් ශ්‍රමයේ මේ වෙනුවෙන් කැප වුණාට කමක් නැහැ. බුද්ධ වචනේ වෙනුවෙන් කියලා හිතාගෙන අපේ මේ දොස්තර මහත්තයා ප්‍රධාන පින්නතුන් මේ මැදිරි පරිශ්‍රවයට ඇවිල්ලා බොහොම අවංකව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දේශනාවට සම්බන්ධ වුණා. අපි ඒත් හැම දිනාටම අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය සම්පත් පතිරණ මහත්මයාටත්, දිනුෂා ගයන්ති මහත්මියටත්, විශේෂයෙන්ම ඉංජිනේරු නිරෝෂ විතාන මහත්මයාටත්, දිල්හානි අමරසිංහ මහත්මිය ප්‍රදාන ඇත්තෝ හැමෝටම පිං. ඔබ සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඔබ හැම දිනාටම මේ ගෞතම මුනි රජුන්ගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් දුක අවසන් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම මේ ධර්ම දානමේ පින්න බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වත්නි, ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය පතිරණ දයාබරණීය පියතුමන්ට අවුරුදු 8කට පෙර පරලෝක ප්‍රාප්ත වුණු පතිරණ දයාබරණීය පියතුමන්ටත්, ඒ ඇත්තෝ හැමදිනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් උපකාර වේවා. ඒ වගේම ධර්ම දේශනාවට මේ අවස්ථාවට පැමිණ සිටින පානදුර පදිංචි වී සිට මිය පරලෝකීය මේ ඇත්තෝ හැමදිනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෛද්‍ය සම්පත් පතිරණ මැතිතුමන් ඇතුළු හැමදිනාගේම නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට පින් පැමිණවීමට මේක අවස්ථාවක් වේවා. ඒ ඇත්තන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් කරගනිත්වා. නමින් මියගිය ඥාතිවරු දුක් සහිත තැනක නම් ඉන්නත මිදේවා. සැපවත් භාවයටපත් වේවා. සැපවත් තැනක නම් ඒ සැප වඩා දියුණු කරගනිත්වා. ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සසර ගමනේ කෙලවර උතුම් නිවන් පිණිස මේ පින බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වත්නි, ධර්ම දේශනාවට සම්බන්ධ වූ අපටත් ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට, ධර්මයේ තුලින් ලෝකයා පෝෂණය කරන්නට කැපවන සියලු ස්වාමින් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට ඇතුළු හැම දිනාටමත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අමරා රත්නායක මෑණියන්ට 2029 වෙනි මාසේ 5 වන දින ජන්මදිනයේ යෙදෙන බවත් එතුමියට ආශිර්වාද කරන්නට මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා බොහෝම සත්පුරුෂ හැඟීමෙන්. ඒ වගේම විමල් අමරසිංහ දයාබරණීය පියතුමන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පatti ප්‍රාර්ථනා කරන්නට මේ ධර්ම දේශනාවේ අරමුණක්ව පවතිනවා. ධර්ම දේශනාවට සම්බන්ධ වූ සියලුම දෙනාට ආශිර්වාද කරන්නට මේ ඇත්තෝ මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පුංචි දරුවන්ට අපි ආශිර්වාද කරනවා. විනුදී, සෙහාසා, ආයුකී, සිනෙව් කියන ඒ පුංචි මුණුබුරු මිනිබිරියන්ට, පුංචි දරුවන්ට අපි ආශිර්වාද කරනවා. ඒ දරුවන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා. ඒ පුංචි දරුවන්ට කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයේ තුලින් පුංචි දරුවෝ හැමෝටම යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා, අනාගතයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට මේ ධර්ම දානමේ පින ditta ධම්ම වේදනීය වශයෙන් කුසලයක්ම වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා මේ දේශනා ලංකාවේ සිට ලෝකයේ සිට විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. ඒ හැම දිනාටමත් මේ පින් උපකාර වේවා. ඒ හැම දිනාගේම භවගාමී සසර දුක් නිවේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි අනුමෝදන් කරනවා බෞද්ධ අමාත්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන අපවත් වී වදාළ නම කියන්න අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් අභිසම්බුද්ධත්වයේ පිණිසම මේ දේශනාව බලවත් වේවා. සියලු දෙවියන්ටද මේ පින් උපකාර වේවා. දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. දෙවියන්ටත් නිවන් පිණිස මේ පින බලවත් වේවා. පින්වත්නි, ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ සුවපත් වේවා. ඔබේ පවුලේ ඇත්තෝ සුවපත් වේවා.
ගම සුවපත් වේවා, පළාත සුවපත් වේවා, රට සුවපත් වේවා, ලෝකේම සුවපත් වේවා. ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදුනාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නියත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තිරුවන් සරණයි.